කවිබණ දේශනාව ශ්‍රවණය කරන පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සත්වාග සනසා මෙත් සීත පෑදු මරසෙන් නසමින් සැනසුම වීදු. ලෝතුරු සම්මා සම්බුදු සමිදු මම නමදිම් පාපියුමෙන් සාදු. නිවැරදි මගකට යොමු කරමින්නේ දහමින් සිත් සුවපත් කර දෙන්නේ. නිවනින් නිවුමට මග පෙන්වන්නේ සිරිසදහම් බැතියෙන් නාම දින්නේ. කරමින් සංවර සිත හැම අතිනේ බුදු හිමි දෙසෝදාම් මග පිළිගන්නේ. පිළිවෙත් මග සාපුරායයි නිතිනේ වන්දිනෙමි මහා සංඝ හද පෙරෙබැතිනේ. සසරේ රුදුරෝ බාධාවන් දෙගොඩ තලා යද්දේ සිත නිවන තැනකදී නතර වෙලා නිවනට යන්න තියෙනවා උවමනාවන්. එය ඇති උනේ දැනීලයි වේදනාවන්. එහෙයින් මුවේ මතු කරගෙන සිනාවන්. අහාගමු එහෙමනම් ඒ කාරණාවන්. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි, අද වප් පුරපසළොස්වක පොහොය දවස ඔබේ ධර්මානුකූල ජීවිතය පෝෂණය කරගන්නට උත්සාහ කරන වෙලාවේ මේ අවස්ථාව අපි වෙන් කරවා ගත්තේ බුද්ධ වචනය කාව්‍යානුසාරයෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නට. ඉතින් පින්වත්නි, ඔබේ ජීවිතයට ආදර්ශය උපදේශය පිණිස මම අද මාතෘකා කරන්නට යෙදුනේ රුසියාවට වඩා ලොකු ඉරිසියාව පිළිබඳව. ඉරිසියා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල දන්නවනම් ඔබ කවදාවත් කාටවත් ඉරිසියා කරන්නට කොහොමටවත් හිතන්නේ නැහැ. අන්න ඒ වගේ ඊර්ෂ්‍යා කිරීම තුළින් පසුපසම ඇවිදින් එහි ප්‍රතිඵලය භුක්ති විඳින්නට සිදු වුණු කතාපුවතක් පිළිබඳවයි අද මම ඔබව කවියෙන්
දැනුවත් කරන්න. එසේනම් අපි අසමු. නගරය මුර කරනවා නගරේ මුර කරුවෝ බතසාරි කරවයි රටටම ගොවිතැන් කරුවෝ සියලු දේ කරද්දී සැදහෙන් තම දරුවෝ දැහැමෙන් කල් ගෙවනවා බාර නැස් රජ්ජුරුවෝ නිසි ලෙස ඉටු කර පෙන්නා නියමිත විෂයන් රාට හදද්දි සෙනෙවෙතුමන්ලායන රොසියන් කැමති කැමති ලෙස වළඳා සියලුම රසයන් සතුටින් කල් ගෙවනවා මුළු නුවරම වැසියන් තිබුණත් යන තරමට රාජ සෙනෙහස නැවේ රාජ බිසවක් වන්නට පින් ඇතිමුත් පේවේ කුමක් දෝ දෙයක් ඇවිදිල්ලා දෝ පේවේ අනේ ඊතා වෙනස් කෙනෙකි මහරජ දේවේ පින්වත්නි බරණස් රජතුමා ඊ타මත්ම ගුණයහපත් රජ කෙනෙක් විදියට රාජ්‍ය කළා. එතුමාගේ දේවිය ඊ타මත්ම වෙනස්ම චරිත ලක්ෂණ වලින් යුක්ත කෙනෙක්. කුමක්ද ඒ වෙනස? අපි අහලා බලමු. දිගුවර ලෙස ඔඩු හුළගේ ආමෙන් දැස් තිබුණි ඉහළම සැනසීමෙන් ඉතින් ඒ නිසා ඇය උද්දාමෙන් රූපය හින්දා ඇත ඉදිමීමෙන් හැඩ වැඩ ගැන කිව් දේ අපවනය මනුස්සකම නම් උපරිම රිනය රූමත් අය ළඟ පුප්පාපෙනය නිතරම කිව්වේ රූපය ගැනය පින්වත්නි ඇය ඊ타මත්ම රූමත් කාන්තාවක් නිසා තමන්ටත් වඩා රූමත් අය දැක්කහම ඒ රූමත් ඇයට අය වෛර කළා ඊර්ෂ්‍යා කළා අන්න එහෙමයි ඇයගේ වටපිටාව ඉන්නා විට මේ ලෙස හැමදාමත් හිතුවේ නැති විලසට වැරදේවත් කේන්තියෙන් පුපුරන ලේස කොමත් තරුණියක් සිටි ඊතාම රූමත්
තරුණියක් සිටි ඊතාම රූමත් ඇය දෙස බලනවානේ ඔක්කොම හරිම සුන්දරයි රඟ දැක්වීම කරන්න ඕනේ හරිමක් කාම පුපුරයි තරහෙන් ඇය දැක්කාම හිරු රැස් බලමින් උදේ දැල්වෙනා සඳ රැස් බලමින් රැයේ එල්ලෙනා සිතුවිලි අතරේ හිතේ එල්ලෙනා රැ එලි වෙන තුරු කරයි කල්පනා රැ එලි වෙන තුරු කරයි කල්පනා හින්දාවෙන් මනුස්සකම් එම මග එරුණෝ සිතුවිලි මතු වෙලා ඇවිත් ඇත ඇල්මෙරුණු පැතිරුණු හින්දාවයිරයේ මහබුමුතුරුණු තීරණයක් ගත්තාමේ වාගේ දරුණු අහං ඉඳෙමු ඇයගෙන් උච්චාරණය වන නියෝගයක් සමගින් එන ඇගේ අරමුණ කවි අතරේ සැඟවී ඇති නිසාහරිතන සොයලා බලමු එහෙනම් ඒ තීරණේ ගැන පින්වත්නි රාජදේවිය මේ රූමත් කාන්තාවට ඊර්ෂ්‍යා කරනවා. ඇය ඒ වෙනුවෙන් කුමක් හෝ කළ යුතුයි කියලා කල්පනා කරලා තරහින් ඇය පිළිබඳව මෙන්න මේ වගේ තීරණයකුයි අරගත්තේ. ඇය කාන්තාවක් කැඳවනවා ඒ වෙනුවෙන් මාලිගාවට. සිතුවිලි වැල් කලම්බා කිසිවෙකුට හොරා කරනා දේට ඇයගෙත් සිත සලිත කරා කරවන්නට සියලු දේවල් හිතන යුරා කැඳවයි කාන්තාවක් තම මැදුර කරා අහනා විට දියයි ඒ මුව අඳුරු කර දේවිය ඇයට මෙය පහදන අතරතුර උහුලාගෙන ඉන්දි ඇය මේ තිබෙන බර රහසක් කියයි හනි හනිකට කනට කර දේවිය රහස කිය සිට සිනාසේ ඇය රැඳෙනවා වෛරයේ උවමනාවේ රවටන්නට කෙනෙකු දුක් වේදනාවේ දාසිය පිටව යයි
දැඩි කල්පනාවේ දේවිය කැඳවපු කාන්තාවට රහසක් කියනවා. ඒ රහස කියන්නේ අනේ කොහොම හරි මේ ඉල්ලීම ඉටු කරන්නම කියලයි. දේවියගේ රහස ඉටු කරන බවට පොරොන්දු වෙලා මේ කාන්තාව පින්වත්නි මාලිගයෙන් පිටව ගියා. රාජදේවියගේ අන රාජ අනක් විදියට සලකන මේ කාන්තාව පින්වත්නි එය ක්‍රියාවට නගන්නේ මෙන්න මෙහෙමයි. යමක් එකතු කරගන්නට ඉතින් මඩියට අනක රාජ බිසවකගෙන් ලැබුණු එඩියට වැටිලා ඇය මිනිස් කමේ පහළ අඩියට කහඹිලියා වේලාගෙන කොටයි පොඩියට දාසියකට දේවියගෙන් ලැබුණු උරුමෙක වටපිටාව තනාගනි මහා කරුමෙක අරමුණ ලෙස දේවියගේ හිතේ පිරුමෙක කැඳ වතුරක් වගේ හදාගනි තරමක කැඳක් ලෙසින් තම්බාගෙන ඒවා කාටත් රහසේ කුටියට ආවා කිසි කෙනෙකුට නොපෙනෙන ලෙස ඒවා රූමතියගේ ඇතිරිල්ලේ ගෑවා දේවිය ඇඳලා තියේ චිත්තරේ ඒ අනුවම ඉටු කළා උත්තරේ අරං රෙදි පෙරෙදි ඇරං නෙත් බෙරේ කහඹිලියා හොදි ගායි වස්තරේ කරලා මේ අයුරින් වැටපැන්නුම හිතේ කපටිකම ඉටු කරගන්නම ඕන දෙයක් ඇය හට සිදුවෙන්නම නොදන්න වාසේ හිටියා දෙන්නම වරදක් කරලා නොදන්නවා වගේ ඉන්න එක තමයි පින්වත්නි ලොකුම වරද. අනේ ඉතින් මේ දෙන්නත් කිසිම දෙයක් නොවුණු ගානට බලාගෙන ඉන්නවා. මේ කිසිම දෙයක් නොදන්න අර රූමත් කාන්තාව කුටියට ඇවිල්ලා වෙනද වගේම වෙහෙස හැම නිවාගෙන සිසිලසක් තනාගෙන වෙනත් ඇඳුම් ඇඳගත්තා හොඳට නා කියාගෙන නැති හින්දා කිසි ණයක් නොමැතිව කිසි විට බයක් අනේ ඇය නිදාගත්තා දන්නේම නැහැ කිසි දෙයක් කහඹිලියා අනකොට තියෙන නිසා හනිකට පුදුම දෙයක් සිද්ධ වුණා අයියෝ එලි වෙනකොට ඒ ලෙස අනතුර කරා කහඹිලියා පිරිවරා අනේ කසන්නට ගත්තා රූමතියගේ ඇඟ පුරා දීලාවත් රන් මසු ලැබුණේ නෑ හරි ඔසු අනේ බිබිලි මතු වෙනවා ටික දවසක් ගිය පසු
පින්වත්නි ටික දවසක් ගියාට පස්සේ ඇඟේ හැම තැනම බිබිලි මතුවෙලා මුළු ඇඟම මහා තුවාලයක් බවට පරිවර්තනය වෙලා ලේ සැරව ගලලා රූමතියගේ මුළු ශරීරයම තුවාලයක් බවට පින්වත්නි පත් වෙනවා. වේදනාව ජීවිතයට කැන්දා කෙලෙසට එය එහිලුවාද මන්දා තුවාල පැසවා වැඩි උනහින්දා කාන්තාව උපරිම දුක් වින්දා නොහැකි ලෙසින් කිසිවෙකුටත් සිටිය දිවියට හැදිලා මරණයේ හතිය දැනිලා කහබිලියා සංයුතිය අනේමිය ගියා ඒ රූමතිය අසරණ කාන්තාව රාජදේවියකටත් වඩා රූමත් වීමේ වරදට පින්වත්නි දඬුවම් වින්දේ අන්න එහෙමයි. ඊට පස්සේ රාජදේවිය හරිම සතුටින් කාලය ගත කළේ. දැන් නම් මට වඩා ලස්සන කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ කියලා ඇය හිතාගෙන හරිම සතුටින් කාලය ගෙවුවා. මේ විදියට පින්වත්නි කාලය ගෙවිල යනවා. හරි සතුටින් දිවි ගෙවාගෙන ඇයත් රජ මෙදුරේ සිට දිවියගෙන ගියත් මරු කැඳ ඕවිට ගන්න තම ණයක් පසුව මිය ගියා රාජදේවියත් වරදක් කළ විට ඔබ මනා ලෙස සැනසෙන්නට බෑ උවමනා ලෙස කරගත් දේ කරගසා හුරු ලෙස සිදුවෙයි කාටත් හිමිවනා ලෙස සිටියත් සතුටින් මොහොතක් ගානේ අන්තිමේදී එය නැති වෙනවානේ දැක්කද මරණයේ සුමිහිරි පානේ ඒකයි පින්වත මෙහි අවසානේ. ඔබ හිතයි දැන් මේ කතාව අවසන් වුණා කියලා. නෑ පින්වත්නි, තාම මේ කතාව අවසන් වෙන්නේ නැහැ. අපිට දැන් තමයි මේ කතා පුවත තුලින් ඉගෙන ගත යුතු ආදර්ශය තියෙන්නේ. අපි අහලා බලමු මේ දේවිය මිය ගිහිල්ලා කොහේද ඉපදින්නේ කියලා. සංසාරේ මෙරි මෙරි ඉපදී ගමින් වෙලා අවසානේ යන්නට සංසාරේ සුව වෙලා ගෝරතර මුහුදේ පින් බාර රුවල් නැව වෙලා ඉපදුනි අමිතෝදන නම් රාජුට දුව වෙලා. පින්වත්නි, ඇය නමින් රෝහිණී. ඇය උපදින්නේ සුද්ධෝදන රජතුමාගේ සහෝදරියක වන අමිතෝදන රජතුමාගේ දියණියක් විදියට. ඒ වගේම අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ බාලම සොහොයුරියක් විදියට. ඒ විතරක් නෙමෙයි, බුදුන් ප්‍රමුඛ
මහා සංඝ රත්නයට සිව්පසයෙන් උපස්ථානය කරන මහා උපාසිකාවක් විදියටයි ඇය කාලය ගෙවන්නේ. මෙන්න මේ වගේ වටපිටාවන් එක්ක රෝහිණී කුමරිය ජීවත් වෙද්දී එක දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ පින්වත්නි මාලිගාවේ ධර්මදේශනාවක් කරනවා. ඒ ධර්මදේශනාව අතරේදී උන්වහන්සේ දකිනවා එක් අඩුවක්. ඒ තමයි රෝහිණී කුමරිය එතන හිටියේ නෑ. වහාම ඥාතිවරයෙකුගෙන් අහනවා රෝහිණී කුමරිය පිළිබඳව. ඔහු දෙන උත්තරය තමයි මේ. දුකක් වී කයට නොයයි එළියට අනේ බයට හේතුවයි එයට කුෂ්ඨ රෝගෙකි අනේ ඇයට දුකින් දුක් පිටියේ ගැහෙනවා කිටි කිටියේ ඇත්ත ඇති සැටියේ වේදනාවෙන් හිඳී කුටියේ. අන්නේ අවස්ථාවේදී පින්වත්නි අනුරුද්ධ මහරහතන් වහන්සේ රෝහිණී කුමරිය කැඳවලා ඇයට මෙන්න මේ විදිහේ උපදෙස් ටිකක් දුන්නා. බලලා හරියට කල් වේලාවක් පැලැන්දු වාසේ මල් මාලාවක් තියයි මවානිවසේ දෝලාවක් පුදන්න හදලා දන්සාලාවක් සමිඳු සෙනෙහසෙන් මෙතැනදී මවෙත හරියට දෙසුවා නිවැරදි පුවත. එනිසා සනසන්නට මුළු සැවත එකඟ වුණා ඇය නොසිතා නැවත. තිබුණු නිසාවෙන් මුළු හිත පිනක දහම් මැසූගින් දාවෙන් අනික ඉඳලා එතැනදී රන් අරමුණක දන්සාලාවක් හැදුවා හනික දන්සාලාවක් හැදුවා හනික. දන්සාලාවේ කටයුතු ඊටාම ඉක්මනින් ආරම්භ වුණා. ඒ වගේම පින්වත්නි ඊටාම ඉක්මනින් එහි වැඩ කටයුතු නිමා වෙමින් පවතිනවා. ශාලාවේ වැඩ නිම වී යද්දී සතුටක් දැනිලා ඒ හිතට ඇගේ රෝගයත් සුවපත් වෙනවා බුදු පින්වතුනේ හරි අතට. ශාලාවේ කටයුතු වල යෙදිලා ඇති හැකි හැම වේලාවෙම ශාලාවෙම අස්පස් කර හිටියා නැවති ඒ ශාලාවෙම. පින්වත්නි දානශාලාවේ කටයුතු
ඉදි කරලා අවසන් වෙනකොටම ඇයගේ රෝගයත් එන්නම සුවාතට හැරුණා. සියලු පිරිස් එකතු වෙලා මේ ශාලාවේ වැඩ කටයුතු අවසන් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට එම සංගරුවනට ශාලාව පූජා කරනවා. රෝහිණී කුමරිය මේ අවස්ථාවට පින්වත්නි සහභාගී වන්නේ නැහැ. ඇය බුදුන් වහන්සේට මෙන්න මේ වගේ පණිවිඩයක් නම් එවල තිබුණා. අපි අහලා බලමු. ඇයගේ පණිවිඩය කුමක්ද කියලා. සුවේුනමුත් ලේඩ නුදුරේම මා ඉන්නට හිතුවා අඳුරේම මා ඉන්නට හිතුවා අඳුරේම සසරින් උන ලෙස පැවරෝම තව කැලල් මැකී නැත සිරුරේම තාව කැලල් මැකී නැත සිරුරේම හිමියනි සතුටක් නෑ මාට ඔබ හිමි සාඳු අසලට ඒමට ඔබ හිමි සාඳු අසලට ඒමට පින පමණයි සැනසීමට මට සමාවෙන්න මම නාවට මට සමාවෙන්න මම නාවට පින්වත්නි අන්න ඒ අවස්ථාවේදී අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ රෝහිණී කුමරියගේ పూర్ව ආත්මභාවය පිළිබඳව එතන ඉඳපු සියලු පිරිස දැනුවත් කළා. මෙන්න මේ ආකාරයට දිවස් හේලා සියලුම තාතෝ හෙව්වා හිමි සඳු දුටුවා තිරලේස එව්වා කිව යුතු හින්දා ලොවටම කිව්වා අතීත සිද්ධිය කාටත් දෙසෝවා අතීත සිද්ධිය කාටත් දෙසෝවා පැහැදිලි කරලා මුල සිට උදේ ගිනහැර පෑවා සදහම් නාදේ ඔබත් හදන්නට ජීවන රෝදේ ලොවටම දුන්නා මේ ආවවාදේ ලොවටම දුන්නා මේ ආවවාදේ දුටුවා නේද ඔබ හැම යට ගියාවේ වෙනසක් නොමැත ඔබටත් ඒ නියාවේ අත්හල යුතුයි වෙනසෙන මේ නියාවේ කාටත් දුක ගෙනෙයි ඒ ඉරිසියාවේ කෙනෙකුගේ සතුට ළඟ පින් බර සැපත මරා
ඔබට බැහැ නිවනක් ගන්න දිනා සිහියේ තබා ගත යුතු වෙයි දිවිය පුරා වෛරය ඔබව වනසයි මේ සසර පුරා වෛරය ඊරිසියා අතහැර සන්තෝසේ ජීවිතයට ගන්න සතුටම වෙයි දැසේ ඉනුමැන එහෙම කරමින් සැමදා වාසේ ඒකයි මා ඔබට අද දෙන උපදේශේ ගුණවත් දරුවනි ඇති කර ගනිමින් නවතාවත් ඔබම තනා ගනු මැන ඔබ වෙනුවෙන් හරිමාවත් ජීවන තරංගය ළඟ ඔබ සතු පෙරදුම වූවත් එපා එපා ඉරිසියාව කරන්න කවදාවත් ඒ වෙනුවෙන් ඔබ සඳහා පුද දෙමි මේ කවිය උත්තම මිනිසත් ගුණයයි මිනිසා සතු අවිය මිනිසා හට උරුම වේවි ඒ හදවත් සවිය හැමටම යහපත බෙදන්න යහපත් වෙයි දිවිය යහපත් වෙයි දිවිය එසේනම් පින්වත්නි මේ මනුස්ස ජීවිතයේ උපරිම ප්‍රතිඵලය නෙලා ගන්න ඔබේ ජීවිතවල තිබෙන ඊර්ෂ්‍යාව වෛරය වගේ නරක අදහස් සිතුවිලි ඔබ දුරු කරවාගෙන ඔබට නිවැරදි මාර්ගයක යොමු වෙන්නට අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා මේ ධර්මානුශාසනාව තුළින් අපි ප්‍රාර්ථනා කරනවා